පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න නමස්කාරය කියන්න. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सब्ब पापस्य अकरणं कुशलस्य उपसम्पदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं की पिन्वत्नी
බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ දේශනා කළ සුවාසු ධර්මස්කන්ධයක් සංග්‍රහ කොට දේශනා කළ ගාථා ධර්මයක් මේ ප්‍රකාශ කළේ. සබ්බ පාපස්සාකරණං සියලු පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා කුසල ධර්මයන්හි යෙදීම, සචිත්ත පරියෝදපනං තමාගේ හිත පිරිසුදු කර ගැනීම, ඒතං උද්ධාන ශාසනං මේ බුදුවරයන්ගේ අනුශාසනාවයි. අද මේ ධර්ම දේශනාව මහා පුණ්‍ය උත්සවයේ කවර අරමුණක්ද යන්න මෙහි සිටින සියලු දෙනාම දන්නවා. එසේ වුවත් යන්තමින් ඒ කරුණ මතක් කළ දෙන්නට ඕන. මෙහි වැඩ සිටිය ශ්‍රී ගුණාලංකාර මාහිමිපාණන් වහන්සේ අපවත් වෙලා උන්වහන්සේගේ අපවත් වූ දිනේ නිමිති කරගෙන කරන මහා පින්කමින් එකක් මේ ධර්මදේශනාව. ශ්‍රී ගුණාලංකාර මාහිමියන් වහන්සේ හොඳට කවුරුත් දන්නවා, මාත් දන්නවා. පළවෙනි වතාවට ආපු වෙලාවේ පිහුගක් සාකච්ඡා කළා. උන්වහන්සේගේ වැඩපිළිවෙල උන්වහන්සේ විස්තර කළ දුන්නා. ඒ ඊටාම අවශ්‍ය වැඩපිළිවෙලක්. මේ පන්සිල් රකින සමාජයක් ඇති කිරීම උන්වහන්සේගේ කාර්මුණක්. ඒට මහජනයා පොළඹවා ගන්නට උන්වහන්සේගේ විවිධ ක්‍රියාමාර්ග තිබුණා. පන්සිල් රකින පිරිසක් ඊටාම අවශ්‍යයි. පන්සිල් කියන්නේ ගැඹුරු ප්‍රතිපත්ති නෙවි. මනුෂ්‍ය ධර්ම පහක්. මේ මනුෂ්‍ය ධර්ම පහ නැත්තම් ඒත නැත්තා නමින් මිනිසෙක් විනා නියම මිනිසෙක් නෙවි. නියම මිනිසෙක් වෙන්නට නම් මේ පන්සිල් වල සඳහන් වන ප්‍රතිපත්තීන්ගෙන් යුක්ත වන්නට ඕන. මේ අවස්ථාවේදී අතිරේක කරුණු අවසානයේට තබලා මේ මහෝත්තම ශ්‍රී ගුණාලංකාර මාහිමිපාණන් වහන්සේට කරන මේ පූජෝත්සවයේදී උන්වහන්සේ ඊටාම ගරු කොට සලකලා ප්‍රචාරය කළ, ඒ වගේම මහජනයා උනන්දු කරවලා යෙදවූ පන්සිල් පද පහ ගැන විස්තර කර දීමක් කරන්නේ අද පන්සිල් යට කරගෙන පස්පව් රජ වෙලා ඒ කරුණ පැහැදිලි කරන්නටයි. උන්වහන්සේ ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොනු කරගෙන පන්සිල් රකින්න සමාජයක් ඇති කරන්නට කොච්චර උත්සාහවත් වුණාද? ඒවයි ප්‍රතිඵල නැත්තේ නෑ. දැන් මේ මහා පිරිසක්, මේ පන්සිල් රකින්න පිරිසක් උන්වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් දක්වන, ඒ නියම ගෞරවයේ වශයෙන් පන්සිල් රකින්න පිරිසක් මේ එක්කහුව වෙලා ඉන්නේ. ඒ වගේම තවත් රටේ පන්සිල් රකින්න අය ඉන්නවා. එසේ වුවත් පින්වත්නි, පස්පව් පන්සිල් යට කරගෙන යනවා. පළවෙනි ශික්ෂාපදේ අරගෙන බලන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකෙන ශික්ෂාපදේ සමාදන් වෙමි කියන එකයි. ඒ අනුව සතුන් නොමරී ඉන්න පිරිසක් ඉන්නවා. ඒකම අද ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ නමින් ප්‍රසිද්ධව තිබිච්ච මේ ද්වීපයේහි සත්ව ඝාතනය කරන තරමක් බැලුවම මහා පුදුමයි. මහ පොළොවේ ඉතුරු වේද කියලා හිතන්න බෑ. රටවල් වලිනුත් ඇවිල්ලා මේ රටේ ඔය මාංශාහාර පිළිවෙල කිරීම කරනවා. වටේට මූදනෙම
බොහොම ලේසි සතුන් අල්ලගන්න. අර අහිංසක සතුන් අල්ලගෙන එක එක්කෙනාගේ ආහාර සඳහා අද මොනතරම් සංඛ්‍යාවක් ලංකාවේ සතුන් මරනවද? පුදුම වැඩක්. ප්‍රාණඝාතය කියන එක පුදුම විදිහට කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මාංශාහාර තිබුණා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් නැත්තම් ඒක කැප බව උන්වහන්සේ දේශනා කළා. තමන් සඳහා මරණෝ දැක්කෙත් නැත්තම් මරණෝ අහන්නට ලැබුණෙත් නැත්තම් ආරංචියකුත් නැත්තම් එහෙම පිරිසුදු මාංශයක් අනුභව කරාට කමක් නැහැ කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුභව කරන්නට කාටත් අවස්ථාවක් ලැබෙනවා. නමුත් අද ඒක අමුතු අතකට ගිහිල්ලා දැන් අද ඉන්න ජනගහනයේ බලබලා තමයි සත්තු මරන්නේ. මොනතරම් සත්තු මාළු එක පැත්තකින් තියන්න මේ අහිංසක ගවයන් මරණ තරමක්, අහිංසක එළුවන් මරණ තරමක් මේ බෞද්ධ රටේ හිතන්න පුළුවන්ද? මා නැවතත් කියනවා මාංශ ආහාරය ත්‍රිකෝටි පාරිශුද්ධ ලැබෙනවා නම් අනුභවයට ධර්මයේ හැටියට බාධාවක් නැහැ. නමුත් මේ යන පිළිවෙල නම් හොඳම නැහැ. අනිත් අතට දැන් ලෝකයා පිළි අරගෙන එනවා මාංශ ආහාරයේ අයිත කරයි කියලා. දිනු රටවල් වල වාක් අත්තරගෙන එනවා. ඇමරිකාවේ සම්පූර්ණයෙන්ම මාංශ ආහාරයෙන් ඉවත් වෙච්ච අය දැන් ඒත් ගණන් හදලා කියනවා 1,20,00,000ක් පමණ ඉන්නවා කියලා. කිසිම මාංශ ආහාරයක් ගන්නේ නැහැ. බොහොම හොඳට සනීපෙන් ඉන්නවා. යුරෝපයේ දැන් මාංශ ආහාරය බොහොම තදින් පිළිගුල් කරගෙන යනවා. අහිතකර බවක් ප්‍රකාශ කරගෙන යනවා. ඒකම හොඳ නම් දෙකක් පාවිච්චි කරනවා. දැන් බුද්ධ ආගමට ඉංග්‍රීසියෙන් කියනකොට කියනවා බුද්දිසම් කියලා. ඒක බොහොම වවුරු කැලලක් ඉසම් කැලල. දැන් ඒත් හදාගෙන තියෙනවා vegetarianism එකක්, herbalism එකක්. vegetarianism අර තත්වයට නංගලා එළවලු විතරයි, වෙන මාංශ ආහාරයක් නැහැ. අනිත් එක herbalism, පලාවලට ලොකු තැනක් දීගෙන එනවා. ඒ රටවල් වල අපේ රටවල් වල තරමට පලා නැහැ. නමුත් තියෙන පලා බොහොම ඉහළකට සලකනවා. වහන ඕන හැම කොළ జాතියක්ම ඒගොල්ලෝ දැන් උයාගෙන කනවා. ඒ තරමට ඔය herbalism කියන පදේ අනුව ඒත් වැඩ කරගෙන යනවා. කොහොමුණත් සත්ව ඝාතනය ලෝකේ කවදාත් තිබුණා. බුදුරජාණන් වහන්සේ නිසා ගාක් ඒක නැවතුණා. බෞද්ධයන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවවාද පරිදි සත්ව ඝාතනයෙන් ඉවත්ව සිටිනවා. ඒ අතර කවදාත් සතුන් මරණ පිරිසකුත් සිටියා. ඒක ලෝක ස්වභාවය. ඒ වගේම මාංශ ආහාරය බෞද්ධයන් අතර බොහොමත්ම හීන වෙලා තිබුණේ. මාංශ ආහාරය නිකන් වෙන එළවලුවක් වගේ කන අයත් බොහොම පොඩ්ඩක්. දැන් මේ අවාසනාවකට ඒක ප්‍රධාන ආහාරය කරගෙන ඉදිරියට යනවා. අකාල මරණ වැඩි වෙනවා. ලොකු පාඩුවක්. මේ හොඳ මිනිසයන් කොහේ යන්නද? පුනරුත්පත්තිය විශ්වාස කරන අය කොහොමද ජීවත් වෙන්න ඕන? ඒ නිසා පින්වත්නි, පළවෙනි ශික්ෂාපදයේ රකින්නට පුළුවන්. අදත් රකින්න පිරිසක් ඉන්නවා. ඒ සිරි ගුණාලංකාර මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අදත් පන්සිල් රකින්න ගණයට උත්සාහයෙන්
ඉදිරියට යනවා. පළවෙනි ශික්ෂාපදේ පුළුවන්. දෙක හොරකම් කිරීම. කවදාත් හොරකම් තිබුණා. ඒ අය කවදාත් හිටියා. නමුත් හොරකම් කිරීමත් දැන් කිසිම ගණනක් නැතුව වැඩි වෙලා තියෙනවා. සමහර ලොකු අය ලොකු හොරකම් කරනවා. සමහර පුංචි අය පුංචි හොරකම් කරනවා. අඩු වෙලා නැහැ. හරියට කරනවා. මේ හොරකමේ කියලා අනුගේ ගෙදරකින් කුල් ගෙඩියක් හදාගන්න එකම ඒව නෙවෙයි මහා සියුම් හොරකම්. දැන් පුරුදු කරගෙන යනවා. ඔය ගිහිල්ලා කොහෙන් අවසාන වෙන්නද? නමුත් අනිත් රටවල් වල ඒනුත් දැන් ඒ අය ප්‍රතිපත්තියක් හැටියට හැකිතරමක් අඩු කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියක් හැටියට අඩු කරගෙන ඉන්න පිරිස ඉන්නවා. දැන් ওই දුරු රටවල් වලත් ඒක හොඳ ප්‍රතිපත්තියක් හැටියට සැලකනවා. මුදුන් දෙය ගැනීම වැරදි කියලා හොරහිතින්. ඒ නිසා ඒ අතින් බැලුවමත් ඕම නරක අතකට හැරීගෙන මේ ධර්මදීපේ නමින් ප්‍රසිද්ධ වුණ මේ රටේ අපරාධයක් වැඩි කරගෙන යනවා. තුන්වෙනි ශික්ෂා පදයට ගියාම කාම මිත්‍යාචාරයෙන් වැළකීම. අපේ සිංහල බෞද්ධයන් ඒ අතින් බොහොම හොඳ නමක් අරගෙන හිටියා. කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන එක බොහොම හොඳට සම්පූර්ණව ගෙන ගියා. පිටරටවල් වලත් ඉන්නවා. ඒ කාම මිත්‍යාචාරයේ ශික්ෂාපදයක් හැටියට සමාදන් වුණත් ඒ අය කියනවා අපි ඒවට ගරු කරනවායි කියලා. බොහොම හොඳට ගරු කරනවායි කියලා. ඒ ක්‍රිස්තියානි නිකාය මහ ගොඩක්. එයින් ඇමරිකාවේ ඉන්නවා මෝමන් කියලා, ක්වේකර්ස් කියලා ක්‍රිස්තියානි නිකාය දෙකක්. ඒ මෝමන් වරු කියනවා අපි බුද්ධ ආගමට සලකනවා. පන්සිල් වලට සලකනවා. අපි පන්සිල් සමාදන් වීමක් නැහැ. ඒ පන්සිල් පද පහම අපි රකින්න. අපේ ගෙදරක කිසි විටක සතෙක් මරන්නේ නැහැ. අපිට මස් කෑල්ලක් කන්න ඕන නම් පිටින් ගෙනල්ලා කනවා. අපි නෑ සතෙක් මරන්නේ. ඊළඟට අපි හොරකම් කරන්නේ නෑ. අපේ තියෙන දෙයින් අපි සතුටු වෙනවා. ඒක අපේ ප්‍රතිපත්තියක්. ඒකලගේ ආගමික ප්‍රතිපත්තියක්. මුදුන් දෙයක් ගන්නෙ නෑ අපි. තුන්වෙනි ශික්ෂාපදයට ගියාම අපි බොහෝ ඉහළ මට්ටමින් එක රකින්නවා. අපි තුන්වෙනි ශික්ෂාපදේ සමාදන් වෙලා නෙවෙයි. ඒකේ තියෙන වැදගත්කම ගැන සලකලා අපි ඒ පැත්තට පිළිද තියෙනවා. අපේ දේවල් වල එහෙම නැහැ. අපි ඒකට පිළිවෙල හදලා තියෙනවා. අපේ තරුණයන් උගට ඉගෙනගෙන ඉවරුනාම එයත්න් තමන්ගේ ආගමික සේවයට අවුරුද්දක් බහින්න ඕන. ඔක්කොම විභාග සමත් වුණාට පස්සේ අවුරුද්දක් ආගමික සේවෙහි කිසිම පඩියක් නැහැ. බොහෝමකට කරනවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා කසාද බඳින්නේ. ප්‍රතිපත්ති. ඒක කියනවා අපිට බොරු කියන්න උවමනාවක් නැහැ. බොරු කියන්නේ නැහැ. උවමනාවක් නැහැ. අපි මත්පැන් බොන්නේ නැහැ. ගෙදරකටවත් මාළුවකටවත් ගන්නෙ නැහැ. අන්න කොච්චර දුරට ගිහිල්ලාද ඒගොල්ලෝ? අපේ අයත් එහෙම තමයි හිටියේ. දැනුත් එහෙම අය ඉන්නවා. එහෙම ගියාම අනිත් අය ඔය ක්වේකර්ස්ලා කියන ඇත්තෝ මේ මොනම යාඥාවක්වත් කරන්නේ නැහැ. ඒ අයගේ පල්ලි තියෙනවා. ඒ පල්ලි වල
වෙලාවල් තියෙනවා ආගම අදහන. ඒ වෙලාවට එනවා. සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙනවා. පැය භාගයක් නිහඬව අර අත වාඩි වෙලා ඉන්නවා. ඒ අතත් එක්ක මා දවස් 6ක් ගත කළා. පල්ලියට ගිහිල්ලා මා වාඩි වුණා. යනවා ඉන්නවා. ඉවර වෙලා ඒ අතන් ඒ වෙලාවේදී අතන්ට ඇතුල්ට සතුට නොඒකේවා ප්‍රීති වාක්‍ය කියනවා කීකන. මා කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන නරක දේ හිතන්නේ නැතුව ඉන්න. ඒ වගේම උන්වහන්සේ හොඳ දේ හිතන්නේ කියලා උගන්වලා තියෙනවා. ඒ පැය භාගේ නිහඬව ඉන්න ගමන් නරක දේ හිතන්නේ නැතුව ඉන්න ගමන් හොඳ දේ හිතනකත් හොඳයි කියලා. ඒ බොහෝ සතුටුන. ඒ දෙගොල්ලම සමාජ සේවා කරනවා පුදුම විදිහට. ඒ නිසා පින්වත්නි දැන් උගත් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ පන්සිල් වලට උම ගරු කරන යුගයක්. ඒ යුගයක අපේ සිංහල බෞද්ධයන් කවදත් ගෞරව කළා. නමුත් දැන් නොසලකිලි දක්වමින් යන පිරිසක් ඉන්නවා. ඒ ගන්න වැඩි වෙගෙන යනවා. පන්සිල් වෙනුවට පස්පව් දැන් වේගයෙන් පැතිරෙනවා. ඒක ලොකු අවාසනාවක්. ඒ නිසා අප දාලංකාර නාහිමියන් වහන්සේ මහා වූතුන් විස දරාගෙන ප්‍රචාරය කළ පන්සිල් රකින්න පිළිස මේ අනුගාමිකයන් ආයතන තාමත් එහෙම නැති කියලා. එහෙම මම යන්තෝන. උන්වහන්සේට කරන ලොකුම ගෞරවයක තමයි. එලෙසින් බුදුන් තුට සම්බ පාපස්ස අකරණ සියලු පව නොකිරීම ඉබේම සිද්ධ වෙනවා. කුසලස්ස උපසම්පදා කුසල ධර්මයන් කිරීම කුසල ධර්ම කරන්ට ඕන. දාන සීල භාවනා ආදී වශයෙන් තියෙන කුසල ධර්ම සපුරන්නට ඕන. එහෙම නැත්නම් අපි අකුසලෙන් ඈත් වෙලා ඉන්නවා. ඊළඟට ඉෂ්ට විපාක දෙන දේවල් නැතුව යනවා. අපට මේ ලෝකේ ඉන්නකම්ම ඉෂ්ට විපාක දෙන කර්ම තියෙන්න ඕන. අපට ආහාර පාන තියෙන්න ඕන. ඇඳුම් තියෙන්න ඕන. ඉන්නට ගේ දොර තියෙන්න ඕන. ඒ ඔක්කොම අපට උමනා කරන දේ. ඒවා ලැබෙන්න ඕන. ඒ නිසා දන් දෙනවා, සිල් රකින්නවා. ඒකම භාවනා කරනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින් සම්පූර්ණ කරගෙන යනවා ඉදිරියට. එහෙම යනකොට තමන්ට ලැබෙන ඉෂ්ට විපාක එදිනෙදා සතුට. එහෙම වෙලාවක් ගත කරාම හරි සතුටක්. දැන් අද මේ පින්බුන් ਉਹ අමාරුවෙන් තදවෙල ඉන්නවා. මේ වැස්ස පින්න බලන්නේ නැතුව බොහොම දුර බැහැර ඉඳලත් ඇවිත් ඉන්නවා. බලන්න ඒ උන්වහන්සේට ගෞරව කිරීමට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව පිළිපැදීමට අද ඒ ධර්මයේ වුණාවල තියෙන ප්‍රමාණය පිටරටවල් වල පුදුම සහගතයි. 64 ඔය ආසියා පදනමේ ආරාධනාවෙන් ලෝකෙ වටේ ගමනක් ගියා. ඔල්කට් ගුණසේකර මහත්මයා දායකයා කරගෙන. ඉන්දියාව ඔය හැම රටකම ගියා. ඇමරිකාවේ ඒ අය දැනගෙන දැන්නවා හරියට විසක් පෝය බලාගෙන ඇමරිකාවේ වොෂින්ටන් නගරයට එන්නට කියලා. ඒක බලාගෙන ගියා. එදා අමාත්‍ය කාර්යාලයේ හිටියේ බෞද්ධයන් 3 දෙනයි. ඒකට
අධිපතිතන මහත්මයා හිටියා, මහත්මයාගේ නෝන හිටියා. කාර්යාලය හිටියේ 3 දෙනයි. නමුත් මේ අය අනිත් බෞද්ධ රටවල් වල නිලධාරීන් සම්බන්ධ කරගෙන වෙසක් උත්සවයේ මා ඉහළින් පවත්වන්නට ඕන කියලා පිට්ටනියක් අරගෙන ඒ මුළු පිට්ටනියම සැරසුවා. සරසලා ඊළඟට අර ලංකාවේ වගේ විදුලි ආලෝකය ඇති කළා. ඊළඟට දැන් මේ අයට ඕනකම තියෙනවා ලංකාවේ වෙසක් පොයදා හෝ වෙන පොයදා හෝ ධර්මදේශකයන් වහන්සේ පෙරහැරකින් වඩම්මන හැටි පෙන්වන්නට. ඉතින් කාර්යාලේ නම් ඉන්නේ 3 දෙනයි. නමුත් අනිත් තානාපති කාර්යාලවල ඉන්න ඔක්කොත් මේක අහු කරගත්තා. උඩුයම් පාවඩ සහිතව බෙර ගහගෙන යන්න. ඉතින් අනිත් කටයුතු කළා. අපේ 3 දෙනා අර බෙරේ ඉනි බැඳගත්තා. ඒකේ තාලියක් තියෙනවයි නෑ. බෙර වලට වැඩි වේවා. පෙරහැර කළා. ඉතින් මිනිස්සුන්ට පුදුමයි. අර එතෙන්ට ගියාම තානාපතිතුමා ආයිල බිම වැටලා වඳිනවා, අනිත් ආයිල බිම වැටලා වඳිනවා, භික්ෂු නමකට පුදුමයි. එහෙම ඉඳලා ඒ පාරේ යතු තීරණය කරගත්තා වොෂින්ටන්ේ විහාරයක් හදන්න ඕන කියලා. විහාරයක් හැදුවා කියන්නේ බද්දට ෆ්ලැට් එකක එක්කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් පොඩි එකක් ගත්තා. ශාසන සේවක සමිතියේ සියලු වියදම් කරලා එහාට උන්වහන්සේ යවුවා. ඒ වගේම උන්වහන්සේට ජීවත් වෙන්නට මාස්පතා මුදල් ලැබුවා. එහෙමයි පටන් අරගෙන තියෙන්නේ. ථේරවාද පන්සල් නෑ, මහායාන පන්සල් කීපයක් තිබුණා. අද කොච්චර වමනා වෙලා තියෙනවද කියනවනම් ථේරවාද පන්සල් 100කට වඩා තියෙනවා ඇමරිකාවේ. ථේරවාද භික්ෂුන් වහන්සේලා ඉන්නවා 500කට වැඩි සංඛ්‍යාවක් අද රටේ. ඒ වගේම හැම තැනකම වන්දනා පුරුදු කරනවා. බොහොම කැමති ඒ අය ඒල ගාථා කියලා වඳින්නට. වගේම භාවනා කරන්නට හැමෝම කැමති. හැම තැනකම ටික වෙලාවක් භාවනා පුරුදු කරනවා. සමහර විට පැයක් ගත වෙනවා. එතෙන්ට ගිහිල්ලා වාඩි වුණාම බොහොම අගේට වාඩි වෙලා ඉඳගෙන භාවනා කරනවා. දැන් ඕන වෙලා ඒ තරමට වික්ෂුන් වහන්සේලා මා කිව්ව ඉස්සෙල්ලා එක නමයි කියලා. දැන් වුණා නම් සල්ලි තියෙනවා නම් 500ක් රැස් කර ගන්න පුළුවන්. ථේරවාද වික්ෂුන් වහන්සේලා. තරමට මහජනයාට උවමනාව බුද්ධ ආගම උවමනා වෙලා දැන් තියෙන්නේ. ඊට වඩා පුදුම දෙයක් වොෂින්ටනයේ තියෙන ප්‍රධානම විශ්වවිද්‍යාලයේ කතෝලික සභාව පාලනය කරන්නේ. ඒ බුද්ධ ආගම උගන්වන්නට විෂයක් හැටියට පටන් අරගෙන තියෙනවා. ඊළඟට සුමානකට පැයක් වෙන් කරලා ස්ථානිකුත් වෙන් කරලා තියෙනවා බෞද්ධ භාවනාව වලට. බෞද්ධයන් නැහැ. යන භික්ෂුන් වහන්සේ විතරයි බෞද්ධ. අර අය ඒ තරම් අගයකට සලකනවා භාවනාව. මේ උගත් අය කියනවා හොඳ නිමාඩුවක්. අපි මේ කරදර ලෝකයක ඉන්නේ. මේ පැය අපි බොහෝම සැනසෙල්ලේ ගත කරනවා. ඒ තරමටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දැන් සලකනවා. දැන් ඇමරිකාව වගේම කැනඩාවේ තියෙන පන්සල් 3ක්. ථේරවාද භික්ෂුන් වහන්සේලාගේ පන්සල් 3ක්. ඕස්ට්‍රේලියාවේ ඊටත් වඩා තියෙනවා. කොහොමුණත් මහරගම ධර්මායතනයේ උහු ලබාපු භික්ෂුන් වහන්සේලා 18 නමක්
ඒ ස්ථානවල සේවය කරනවා. ඒකට එච්චර ඕනකම බුදු ධර්මයේ ඕනකම මේ වගේ දහම් පාසල් නැහැ. නමුත් දැන් පොඩ්ඩ හදාගෙන යනවා. ශ්‍රේෂ්ඨ ධර්මයක් හැටියට එයා පිළිගන්නවා. ඒ වගේම භාවනාවට විශේෂම සැලකිල්ලක්. පාලි භාෂාව දැන් උගන්වනවා. බුදු ධර්මයත් එක්ක පාලි භාෂාව උගන්වනවා. ඒ තරමටම බුද්ධ වචනය දැන් ඒ ආයත රස වේගන යනවා. ඔය අපේ මේ විශ්වවිද්‍යාලවල තියෙනවා කියන නවකවද කොහෙවත් නැහැ. හැමතැනදීම ඇහුවා. එහෙම එකක් නැහැ. අපේ කොයි තැනකවත් එහෙම එකක් නැහැ කියලා. ඇහුව එකත් සමහරුන්ට මදිකමක් වුණා. මොනවත් නැහැ කිව්ව එහෙම ඒවා. දැන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 1,30,000ක්. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව බොහොම සහෝදරත්වයෙන් පැතු ගෙනියන තනින් තනට මාරු කළ තියෙන එක විෂය කොච්චර විශාල පිරිසක් එක තැනක යන්නට ගියාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් ඒ විදිහටම සැලකනවා. ඒ නිසා පුණ්‍යවත්නි එබඳු උතුම් ධර්මයක් ආරක්ෂා කරපු පිරිස ශ්‍රී ලංකා බෞද්ධයන්. ඒ නිසා අපි ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමේදී දානය මුල් ඒ ගැන නම් කියන්න දෙයක් නැහැ. සිංහල බෞද්ධයන් දන් දෙනවා. හරියට කැමැත්තෙන් දන් දෙනවා. සීල කියන එකට ආවම ඒ තත්ත්වේ නැහැ. ඊට අඩුයි. සීල් සමාදන් වෙන පිරිසක් ඉන්නවා ලංකාව පුරාම. මේ ලංකාවේ වගේ සීල් සමාදන් වෙන්නේ නැහැ ඒක බෞද්ධ රටකවත්. බුරුමසියන් කාම්බෝජ ලාව ඔය ථේරවාද රටවල් 4 ලංකාව වරුනම මේ අද ලංකාවේ කරන සීල සමාදානෙ නෑ කොහෙවත්. ඕදාට රැස් වෙනවා ටික දෙනෙක්. සීල අඳුමක් තියෙන්නේ ලංකාවේ පමණයි. ඒ අත්තන් එදාට ඡාන් ඇඳුමකින් එනවා. ඇවිල්ලා මුහුදට වන්දනාව කරනවා. මේ බරක් සියමේ අගනුවර මහා විහාරෙහි වාසය කළ සංඝනායක හඳුරු වාසය කරන. ඔයත් ආවයි ඉදිරියට. කිව්වා මෙහි පොයේ වැඩසටහන බලන්න කැමතියි කියලා. හොඳයි. ඒ දවසේ උදේ 7ට විහාරය ළඟට එන්න මං ගියා. සංඝනායක හඳුරුත් ආවා. එතකොට භික්ෂුන් වහන්සේලා ඔක්කොම වාඩි වෙලා හේතින් පන්සලක 100 ගණනක් ඉන්නවා. වාඩි වෙලා. එහි උපසපන් භික්ෂුන් සාමණේර භික්ෂුන් වන්දනා කිරීමත් එකට කරන්නේ නැහැ. එයත් අංගේ හැඟීමක්. ඉතින් සංඝනායක හඳුරුයි පායි ගිහිල්ලා පහම් පත්තු කරා ඊළඟට වාඩි වෙලා උපසපන් භික්ෂුන් වහන්සේලා ගාථා කියමින් හොඳට වන්දනා කළා. ඊළඟට සාමණේර භික්ෂුන් ඒ ගාථාම කියලා වන්දනා කළා. ඊළඟට 25ක් 30ක් පමණ ගිහි අය හිටියා. ඒ අයත් ඒ විදිහටම ගාථා කියලා වන්දනා කළා. සංඝනායක හඳුරුව නැගිටලා ගිහිල්ලා ඊට 20ක් විතර බණ ටිකක් කිව්වා. ඒක ඉවරනාට පස්සේ මා ඇහුවා සංඝනායක හඳුරුවන්ගෙන් දැන් අද දවසේ ඉදිරි කටයුතු කොහොමද? දවසේ ඉවරයි කිව්වා. එයාට ගෙදර ගිහිල්ලා ඊවලට ඉදී කිව්වා. මං කිව්වා සිල් ගත්තේ නැද්ද කියලා. සිල් ගත්තයි කිව්වා රීති පිළිස. සිල් ඇඳුමක් නැහැ. මේ ලංකාවේ තමයි සිල් ඇඳුම තියෙන්නේ. ඒ වුණත් බොහොම ශ්‍රද්ධාවන්තයි. ආගමට බොහොම ලැබී 95ක් පමණ බෞද්ධයි. බුරුම රටත් ඒ වගේම ආගමික ලැබියාවකින් ඉන්නවා. අල්ට වඩා ටිකක් අඩුයි
බෞද්ධ සංඛ්‍යාව භික්ෂුන්ගේ සංඛ්‍යාව 4 ලක්ෂයකට කිට්ටු වෙන්නට ඇවිල්ලා තියෙනවා. මේ චාරිත්‍ර ටික බොහෝමත්ම වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ලංකාවේ ලොකු වාසනාවක් තමයි දහම් පාසල්. ලෝකයේ අනිත් රටවල් වල දහම් පාසල් නැහැ. ලංකාව විතරයි තියෙන්නේ. දැන් ලංකාවේ දහම් පාසල් යන ළමයි 23 ලක්ෂයක් පමණ. බොහොමගේ අපේ අනාගත පරපුර 23 ලක්ෂයක් පමණ දහම් පාසලට ඇවිල්ලා ධර්මය ඉගෙන ගන්නවා. ඉදිරියට හොඳ කලදසාවක් එන්නට හොඳටම ඉඩ තියෙනවා. හැබැයි එපමණකින් බෑ සමාජයේ පරිසරයේ නරක වුණොත් ඉබේට ළමයිත් නරක වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ වගේම බුද්ධ ආගම ඉගැන්වීම දිනපතා පාසල් වල ලංකාවේ අනිත් රටවල් වල තිබුණේ නැහැ. නමුත් සුළු වශයෙන් පටන් අරගෙන තියෙනවා. ලංකාවේ වගේ මේ ක්‍රමවත්ව දිනපතා පාසල් වල බුද්ධ ආගම උගන්වන්නේ නැහැ අනිත් රටවල් වල. එක්තරා ප්‍රමාණයකට පටන් අරගෙන තියෙනවා. නමුත් බෞද්ධකම බොහොමත් හොඳට යනවා. සියම් රටේ රජුගේ බෞද්ධයි. ඒ නිසා සංඝ රාජ හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේගේ යටතේ භික්ෂුන් වහන්සේලා 6 ලක්ෂයක් පමණ කටයුතු කරනවා. එහි පාර්ලිමේන්තු දෙකක්. ඊ පාර්ලිමේන්තුවයි පැවිදි පාර්ලිමේන්තුවයි. ඇමති මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා වෙනම ඉන්නවා. සේරම ක්‍රමවත්ව අධිකරණයත් සංඝාධිකරණය අංග සම්පූර්ණව තියෙනවා සියම් රටේ. විනිශ්චය කරනවා බොහොම අගේට. ඒ වගේම තීන්දුව දෙනවා. ඒ වරදකාරයා කරන තීන්දුව දුන්නාට පස්සේ ගිහි ආණ්ඩුව නැත්නම් ගිහි රාජ්‍යය ඒ වරද ගිහි කෙනෙක් හැටියටත් මුසුසු වරදක් නම් ඒකට විරුද්ධව නඩු දානවා. ක්‍රමවත් යනවා කින්වත්නි අපිත් ඒ වගේ හැම එකක්ම ක්‍රමවත් ඉදිරියට යන්න ඕන. ඒ නිසා දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින්ම එක හා සමානව ඉදිරියට ගෙනියන්න ඕන. භාවනාව කිව්වම මහා උගත් භාවනා ක්‍රම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපට ආරම්භයේට ලිහිල් භාවනාවක් තෝරා ගන්න ඕන. බුදුගුණ භාවනාව බොහොම හොඳයි. මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්මෘති භාවනාව ආරම්භයේට තෝරාගත යුතු භාවනා හැටියට පෙන්වලා තියෙනවා. කවුරුත් ඒක කරන්න ඕන. හැම ගෙදරකම ආගමික වේලාවක් හදන්න ඕන. ගෙදර කාටත් පහසු වෙලාවක්. එතෙන්ට ළමයි දෙමව්පියෝ රැස් වෙන්න ඕන. පැය භාගයයි. පැය 24ක් තියෙන කාලයෙන් මේ පැය භාගයයි. එතෙන්ට රැස් වෙලා බුදුන් වඳින තැනක් හදාගන්න ඕන ගෙදර. අම්මයි තාත්තයි දරුවෝ එක්ක අහුවෙලා නියමිත වේලාවට එනවා. පන්සිල් සමාදන් වෙනවා. ඒ අයම කියවලා පන්සිල් සමාදන් වෙනවා. ඊළඟට මල් පූජා කරනවා. දහම් දැල්වීමක් තියෙනවා නම් ඒකත් කරනවා. ඊළඟට ඒක වැඩසටහනේ පුරාණ තිබිච්ච වැඩසටහන මේ. ටික වෙලාවක් හරි ඔක්කොම භාවනා කරනවා. කල්ැතු ඉස්සරහට ගන්නේ ළමයි ඉන්න තැනක වෙලා යනකොට ළමයින්ට නිදිමත වෙනවා. භාවනාවට ගියාම නිකම්ම නිින්ද යනවා. ඒ නිසා බුදුන් වහන්සේ ගුරුණ ගමම්ම ටික වෙලාවක් භාවනා කරනවා. ඊළඟට බණ පොතකින් ස්වල්පයක් කියවනවා. පිටු
දෙකක් තුනක් හතරක් පහක් වෙලාවේ හැටියට කෙනෙක් කියවනවා අනිත් පැත්ත අහගෙන ඉන්නවා. අනතුරුව කර්ණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. ඒක අවසානයේදී අම්මා තාත්තා දරුවන්ගේ ඉගෙනීම ගැන සොයලා බලලා විමසන දරුවන් දෙමව්පියන්ට නමස්කාර කරනවා. පරලෝසප ඥාතින් සහ පින් කෙනෙක් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. පැය භාගයයි. ඔය පුරාණේ තිබිච්ච. ආයෙත් පටන් ගන්න ඕන. එහෙම නැත්තම් මේ වල යනවා. හැම දෙයකටම පුළුවන්. ඒ බොහොම හොඳට තිබිච්ච බව ඔය රීස් ඩේවිස් මහත්මයාලා වගේ උගතුන් සියසින් දැක්කයි කියලා කියනවා. රීස් ඩේවිස් මහත්මයා එංගලන්තේ ඉඳලා ආපු සිවිල් නිලධාරියෙක්. ගාල්ලේ නඩුකාරයා හැටියට පත් කළා. ඉතින් නඩුව අහනවා. සතියන්තේ කොළඹට යනවා. බස් තිබුණාද කාර් තිබුණාද රේලු තිබුණාද නැහැ. කිසිම මොකක් නැහැ. අශ්වය පිට යන්නේ. එතුමා කියනවා යනකොට තනින් තන උන්ට දකින්න ලැබුණා 4-5 දෙනෙක් 7-8 දෙනෙක් ඉන්නවා. පොඩි කුප්පි ලාම්පුවක් පත්තු වෙනවා. වරින් වර දැක්කා. දවසක් හිතුණා බලන්න යන්න ඕන කියලා. අශ්වයා ගහලා කණුවකට ගහලා බලන්නට ගියා. එක්කෙනෙක් කුප්පි ලාම්පුව අල්ලගෙන ඉන්නවා. තව කෙනෙක් අර පුස්කොළ පොතින් කුටසක් කියවනවා. අනිත් පැත්තේ වැඳගෙන හගෙන ඉන්නවා. උන්ට පුදුම හිතෙලා තියෙනවා. පුදුම හිතුණා. මේ පුදුමයි නේ බෞද්ධයන්ගේ ගතියම කියලා. ඒ ගමන එතුමා මාරුවල ගිහිල්ලා අනුරාධපුරේ දිසාපති වුණා. එතන ගෙදර නිදහස. එතුමාගේ බිරිඳ කැඳවාගෙන ආවේ නැහැ. ඒ නිසා ඔය යාත්‍රා මුල්ලේ ධම්මාරාම කියලා උගත් හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ ගෙන්නගෙන පාලි භාෂාව ඉගෙන ගත්තා. බලන්නට මේ රාජකාරී කරගෙන දුෂ්කර ජීවිත ගත කරගෙන පාලි භාෂාව ඉගෙන ගත්තා. දවසක් අර යාත්‍රා මුල්ලේ හාමුදුරුවෝ හිතාගත්තා ඒ රුවන්වැලි සෑය ළඟයි ඒ කාලේ දිසාපති නිවස. අදත් ඒ නිවස තියෙනවා. එක ජනේලයක් තියෙනවා රුවන්වැලි සෑය පැත්තට. රාත්‍රින් දාගෙන ඉන්නකොට ඒ හාමුදුරුවන්ට පෙනුණා එළියක්. ආලෝකයක්. ජනේලෙන් එන ආලෝකයක්. මේ හාමුදුරුවෝ නැගිටලා ගියා ජනේල ළඟට. රුවන්වැලි සෑය කාලේ හදලා නැහැ. නමුත් මළුව තියෙනවා ලොකුවට. බොහොම පිරිසුදු පිරිසක් පුදුම වනිනවා ආලෝකයේ තියෙනවා එතන. මුදට පේනවා පිරිස පුදුම වනිනවා. කුමාරී එදා රාත්‍රී ගත කළා. පසුදා උදෑසන ක්‍රිස්තෝස් මහත්මයා හම්බුනාම ඒ හාමුදුරුවෝ මේ සිද්ධිය කිව්වා. එතකොට ඒ හාමුදුරුවෝ ක්‍රිස්තෝස් මහත්මයා කිව්වා ස්වාමීනි බය වෙන්න එපා. මමත් දැකලා තියෙනවා ඒ රාත්‍රී සමහර දවස්වලට දෙවියන් ඇවිල්ලා පුදුම වනිනවා. මමත් දැකලා තියෙනවා කියලා. ඒ ඕමේ නිසා ක්‍රිස්තෝස් මහත්මයා හොඳ බෞද්ධයෙක් වුණා. බෞද්ධයෙක් වෙලා තමන්ගේ රටට ගිහිල්ලා බුද්ධ ආගමේ වැඩ පටන් ගත්තා. ඒ නිසා පින්වත්නි, ඒ අපේ හොඳ පැවතුම් අපි ඉදිරියට ගෙනියන්න ඕන. නැත්නම් බුද්ධ ආගමේ කියලා අපිට පොට්ටික විතරයි ඉතුරු වෙන්නේ. පොට්ටික නම් අච්චු ගහලා තියෙනවා, පුස්කොළ පොතුත් තියෙනවා, අඩුවක් වෙන්නේ නැහැ. නමුත් බෞද්ධකම හිිනු වුණොත් එච්චර උතුම් ධර්මයක් අර පැත්තකින් කියලා අපි කරන්නේ මොකද කියන එක හිතන්න. බෞද්ධකම දිනු කරන්න ඕන. බොහෝ දාට සිල් සමාදන් වෙන්න ඕන. දහම් පාසල් වලට ළමයි යවන්න ඕන. අපේ තරුණ පිරිස අනාගතයට ඉන්න පිරිස හොඳට රැක බලා ගන්න ඕන. ඒ අයට අවවාද කරන්න ඕන.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අගය කියා දෙන්න ඕන. ඒ මොනොත් හරියට හරි. ඒ මොනොත් අපේ ගුණාලංකාර මාහිමිපාණන් වහන්සේගේ උත්සාහයට ලොකුම ගෞරවයක් කළා වෙනවා. ඒ උත්සාහය ලංකා පුරා පතුරවා ගත්තොත් සිංහල බෞද්ධ රටක් හැටියට මේ රට තව බොහෝ කාලයක් බැබලෙවි. එහෙම නැත්නම් පින්වත්නි දැන් යන හැටියට පන්සිල් වල සිල්පද ඔක්කොම දැන් කඩාගෙන යනවා. ඔක්කොටම වඩා නරක විදිහට මේ පස්පව් කෙරෙනවා. පස්වෙනි ශික්ෂාපදේ මත්පැන් පුදුම විදිහේ මත්පැන් බීමක්. මේ ලංකාවේ කවදාක්වත් නැති තරමට දැන් මත්පැන් බොන්නට පටන් අරගෙන. පන්සිල් හරියට බොනෝ. ඒක කොච්චරද කියලා කෙලින්ම කියා ගන්නට බැරි වුණත් අනුමාන කළ කියන්ට හිතන්නට පුළුවන්. ඔය පිටරටින් ගෙන්නන මත්පැන් වර්ග ඔක්කොම මුදල් අමාත්‍යාංශයටයි සම්බන්ධ. ඒ ටික අල්ලන්නට බෑ අපට හම්බ වෙන්නේ නැහැ. අප සොයනවා මෙහි නිපදවන මත්පැන් ಜಾති පහක් තියෙනවා. රා අරක්කු බීර බීඩි සිගරට්. ඔය කොච්චර බොනවද කියලා හිතා ගන්නට පුළුවන්. ඒකේ ආදායම වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ ඔය පහෙන් පමණක් බදු ගණන ආදායම ඉලක්කම් 11කින්. ඒ වගේම තුන්වෙනි ශික්ෂාපදේ කඩ කරන එක සංඛ්‍යා ලේඛන වශයෙන් ගත්තම මේ පින්වතුන් පුදුම වෙයි. අපේ තාම හොඳ සිංහල බෞද්ධ අම්මලා නොකරන එකක් ගබ්සා කිරීම. නමුත් මේ රටේ ගබ්සා වෙනවා අවුරුද්දකට 8 ලක්ෂයක් පමණ. පුංචි වැඩක්ද? 8 ලක්ෂයක් පමණ මේ රටේ ගබ්සා සිදු වෙනවා. දියුණු රටවල් වලවත් නැත්තරමයි අනුපාතය අරගෙන බැලුවම මේ මොකද වෙන්නේ අපි? පන්සිල්. ඒ නිසා මේ පින්වතුන් ශ්‍රී ගුණාලංකාර මාහිමියන් වහන්සේගේ අනුගාමිකයන් හැම තැනම පන්සිල් රැකීමේ අගය කියා දෙන්න ඕන. පස්පව් වලට යට වෙන්න එපා කියලා දෙන්න ඕන. එහෙම වුණාම අන්න උන්වහන්සේටත් ගෞරවයක් කළා වෙනවා. ඒ වගේම මේ ලංකාව නැවත වරක් ධර්මද්වීපයක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ කිරීමට මේ හැම දිනාටම තුන්රුවන්ගේ පිහිටින් සිතක් ශාන්තියක් යහපතක් වේවා, ආයුරාෝග්‍ය ආදී සම්පත් සැලසේවා. මෙසේ පහළ කරගන්නා වූ කුසල චේතනාවල බලයෙන් උතුම් වූ නිවන් සුව අත් වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති.